ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අලුත් Vip Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝවන් ඔබ අද දෙරන මධ්‍යාන ප්‍රවෘතිය ප්‍රකාශය සමගින් සවිස්තර පුවත්වලට ප්‍රථමයෙන් සිරස්තල. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් මෙරට තුළ අන්තවාදී පාසල් ජාලයක් ක්‍රියාත්මක බවට ඥානසාර හිමිගෙන් හෙළිදරව්වක්. ජාතික රෝහලේ මුදල් කොල්ලේ ව්‍යර්ථ කිරීමට දායක වූ පොලිස් නිලධාරියෙකු අනතුරකින් රෝහල්ගතව සිටියදී ජීවිතක්ෂයට. කල්බදු සමාගමක සේවක පිරිසකගේ පහරදීමකින් ඝාතනයට ලක් වූ සුනිල් ජයවර්ධනගේ අවසන් කටයුතු අද. අද මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය තව දුරටත් ලිහිල් වෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. දෙදස් විස්ස මහමැතිවරණයට අදාළව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මැතිවරණ පෙරහුරු කිහිපයක් අදත් සංවිධාන කර තිබෙනවා. මේ අතර මහමැතිවරණයට ඇති සූදානම පිළිබඳව මහජන නියෝජිතයන් රැසක් අදත් විවිධ අදහස් පළ කළා. 2020 මහමැතිවරණයට අදාළව මැතිවරණ පෙරහුරු අද යාපනය කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල සංවිධාන කර තිබෙනවා. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් උලුක්කාපල්ලම මුස්ලිම් මහාවිද්‍යාලයේදී අද පෙරහුරු මැතිවරණයක් පැවැත්වුණේ මෙලෙසින්. අපි මේ කාර්ය කරනකොට වැදගත්ම දේ ජනතාවට අවධාරණය කරන්න එන්න බය නැතුව ඡන්දේ දාන්න. අපි රෝගය බෝවීමට කිසිම ඉඩක් නොලැබෙන ආකාරයෙන් විස බීජාරණය කරලා සෞඛ්‍ය උපදෙස් අනුව කරනවා. මේ අතර යාපනය නාවන්තුරයි RC විද්‍යාලයේදී අද උදෑසන 10ට පමණ පෙරහුරු මැතිවරණයක් පැවැත්වුණා. මේ අතර මෙවර මැතිවරණයට තරගවදින මහජන නියෝජිතයන් රැසක් මෙලෙස අදහස් පළ කළා. රට තුළ පවතින දුර්වල රාජ්‍ය පාලනය තුළ අද රට පුරාවටම අවුල් වියවුල් රැසක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පැත්තකින් බැලුවහම කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා. අපරාධ රැල්ලකුත් ක්‍රියාත්මක වෙලා ජීවිත හානි මිනිස් ඝාතන සිදු වෙනවා. දැන් මේ සීසර් ක්‍රමවේදය තුළ අපේ ගම්වලත් දැවැන්ත ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ කොළඹ විතරක් නෙවෙයි. සමහර පවුල් පිටින් යනකොට වාහනේ මහපාරේ බස්සලා බලෙන් වාහනේ රයි යනවා. ඒ අරන් ගියා විතරක් නෙවෙයි සමහර ඒවා ගෙවල් වල තියාගෙන ඉන්නවා. ඒ ගිහිලා ආයතනෙට දෙන්නෙත් නැහැ. කිසි කෙනෙකුට පරිසරවලින් වසන් වෙලා වෙනත් රැකවරණ තුළ පාතාලේ පාවිච්චි කරලා හෝ වෙනත් දේශපාලන බලවේග පාවිච්චි කරලා රැකවරණයක් ලබා දෙන්න අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. මේ රටේ තිරෝධ රථ වෘත්තිකයෙක් මරලා දැම්මට පස්සේ තමයි යහැරෙන්නේ. ලීසින් ප්‍රශ්නයක් කියන පොඩි ප්‍රශ්නයක්වත් විසඳ ගන්න පුළුවන් කමක් ලැබුණේ. ආණ්ඩුව කරන්නේ හැමතිස්සෙම අශ්‍රය ගියාට පස්සේ තමයි ස්ථාලය වහන්නේ. අද මේ අය මොනවද අල්ලගෙන තියෙන්නේ? එක්කෝ එක්සත් ජාතික පක්ෂය, එහෙම නැත්නම් සමගි ජන බලවේගය. අපේ යම් කාරණා විතරයි. දැන් ටෙලිෆෝන් එකේ නම් දවස ගානේ එක එක හැලෙනවා. දැන් ඡන්දෙට ඉදිරිපත් වෙච්ච අය කියනවා මම ඉල්ලන්නේ මට ඡන්දේ එපා කියලා. දැන් මේ විදිහට දවස ගානේ එක අසුනාම අගෝස්තු මාසේ 5 වෙනිදා වෙනකොට මොකಾದ ඡන්ද ඉල්ලන්නේ කියන එක ප්‍රශ්නයක් වෙයි. පැහැදිලිව කියන්න කැමති සමගි ජන බලවේගෙත් එක්ක එකතු වෙච්ච ජනපදනම දවසින් දවස වැඩි වෙනවා මිසක් ඒක අඩු වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කියලා දැන් අද ඉතුරු වෙලා තියෙන්නේ කොළ පාටයි, අලිය ලකුණයි, ජන ශූන්‍ය වෙච්ච සිරිකොත මන්දිරයයි විතරයි. දැන් ඔය ඡන්දෙන් ඉස්සෙල්ලම අපේක්ෂක ඉවත් වෙනවා වගේම ඡන්දෙන් පස්සේ කවුරු හරි දිනුවත් ඒගොල්ලත් ඇවිල්ලා ආයෙ එකතු වෙන්නේ ඉතින් ආණ්ඩුවත් එක්ක තමයි. සමගියක් නැති සමගි බලවේගයක් විදිහට තියෙන්නේ. ඒ නිසා ඒක මෙතනින් අවසන් වෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් සිදු කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය කළා. ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පළමු දිනට සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ සඳහන් කළේ එවැනි පාසල් 30කට ආසන්න සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවයි.
ජනාධිපති කොමසම හමුවේ සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ සඳහන් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාරයටතේ ක්‍රියාත්මක වන පාසල් ජාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවයි. අදාළ ජාලය තුළ අරාබි ජාත්‍යන්තර පාසල් 30ක් පමණ ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඥානසාර හිමියන් වැඩිදුරටත් පැහැදිලි කළේ අදාළ පාසලක නම සඳහන් ප්‍රකාශයක් සිදු කළහොත් ඊට පසු දිනම එහි නම වෙනස් කිරීමක් සිදු කරන බැවින් මෙම පාසල් ජාලය පිළිබඳ තොරතුරු සෙවීමට අපහසු බවයි. කෙසේ වෙතත් අදාළ පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප්‍රදේශ තුළ බවද ඒවායේ ප්‍රධානීන් ඉහ්වාන් සහ ජමාතේ ඉස්ලාම් යන අන්තවාදී මතයන් දරනන් බවද උන්වහන්සේ අනාවරණය කළා. ඥානසාර හිමියන් වැඩිදුරටත් කොමසම හමුවේ අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ සිටියදී IS සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොමු වූ පළමු පුද්ගලයාද ගලේවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු බවයි. මෙහිදී ජනාධිපති කොමසම ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියේ මෙරට තුළ ශරියා විශ්වවිද්‍යාල ඇති බවට තොරතුරු ලැබුණේද යන්නයි. ඊට පිළිතුරු දුන් උන්වහන්සේ සඳහන් කළේ මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් රටේ නායකයෙකුගේ නමින් හෝ ආගමික නායකයෙකුගේ නමින් නම් කර නොමැති පසුබිමක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLM හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් මලික් අබ්දුල්ලා යන සෞදි අරාබි රජවරයෙකුගේ නමින් මෙරට විශ්වවිද්‍යාලයක් ඉදිකළ බවයි. විරෝධතා සිදු කර එම විශ්වවිද්‍යාලය ඉදිකිරීම වළක්වා ගැනීමට නොහැකිවෝද ඊට ඇති කළ විරෝධතාවයන් හමුවේ මලික් අබ්දුල්ලා යන නම ගලවා දැමීමට හැකි වූ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් අද වන විට එය බැටිකලෝ කැම්පස් ලෙස පවතින බවත් මේ වන විට එහි ශරියා ඉගැන්වීම් සිදු නොකරන බව හිමිකරුවන් පැවසුවද ආර්ට්ස් ඉන් ශරියා ඉස්ලාමික් යන ඉගැන්වීම සිදු කිරීමට ඔවුන් සූදානමින් සිටින බව ඥානසාර හිමියන් සිය සාක්ෂි ලබා දීමේදී කියා සිටියා. සිය සාක්ෂි ලබා දීමේදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ අබ්දුල් රාසික් නමැති පුද්ගලයෙකු දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන බීකාස් නමැති අධ්‍යාපන ආයතනය තුළද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බවයි. එසේම විදේශයන්හි සිට අන්තවාදීන් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරීම සඳහා මෙරට තුළ තවමත් නිසි ක්‍රමවේදයක් නොමැති බවද ඥානසාර හිමියන් ජනපති කොමසමට පැහැදිලි කළා. උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ කාලාන්තරයක් පුරා සිදු වූ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිඛිතව ක්‍රමානුකූලවද මෙම අන්තවාදී ක්‍රියා පිළිබඳව දැනුවත් කළ බවයි. කෙසේ වෙතත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් තමන් ඇතුළු පිරිස ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා මේ පිළිබඳ විමසීම් කළ බවයි. වෙනත් කිසිදු වගකිවයුත්තක හෝ රාජ්‍යයක් 2012 වසරේ සිට පාස්කු ප්‍රහාරයේ එල්ලවනතුරු අන්තවාදී පිළිබඳව තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු නොකළ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ. කල්බදු සමාගමක සේවකයින් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. ඒ කැස්බෑව පොදු සුසාන භූමියේදී ඇබුල්දිනේ ප්‍රදේශයේ පිහිට ඇති චන්මිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ඉදිරිපිටදී ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට අමානුෂික ලෙස පහර දීමෙන් ඝාතනය කෙරුණේ ඉකුත් බදාදා දිනේදී. සුනිල් ජයවර්ධන මහතා අදාළ ආයතනය වෙත ගොස් තිබුණේ රජය විසින් ත්‍රිරෝධ රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීමට සහනයක් ලබා දී ඇති පසුබිමක සිය සංගමයේ සමාජිකයෙකුගේ ත්‍රිරෝධ රථයකට එම සහනය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. 53 හැවිරිදි තිදරුපියෙකු වූ සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉකුත් දින කිහිපයේම මහජන නියෝජිතින් සහ ජනතාව කැස්බෑව තානායම පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණියා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුම අද උදෑසන පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වුවා. මෙතන පේන්නේ ත්‍රිරෝධ රථ ක්‍රියාකරුවන්ට තියෙන ප්‍රශ්න. පළමුවෙන්ම මේවා ආපහු ගැනීම නවත්තන්න ඕනේ. මේ දවස්වල කාටවත් මුදල් නැහැ. ඉතින් පොලිය ගෙවන කාලේ අඩු කළා. ඒ වගේම තවත් සහන දෙන්න තියෙනවා ක්‍රියා කරන්න. සාහිත්‍යය සම්පූර්ණයෙන්ම ක්‍රියා වෙනකන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේ වාහන වලටත් අනික් වාහන වලටත් ගෙවන්න ශක්තියක් ඒ අයට තියෙයි කියලා. ඒ ආර්ථිකය තමයි අපේ විශාලම ප්‍රශ්නේ වෙන්නේ. මට පේන හැටියට මීටත් වඩා දරුණු තත්වයකට අපි දැන් යනවා. අවදි මට්ටමට ඇති වෙලා තියෙන ව්‍යාපාර තුලින් මහ බැංකුවෙන් නින්දෙන් ගතවීම තුල මෙවැනි පුද්ගලයන් කීයක් මේ වගේ නැතිලා තියෙනවද නොදැනුවත් නැතිලා තියෙනවද? දවල් කාලේ සූරා කැම්ම කැති කිරීම බල කටයුතු කිරීමක් තමයි මහ බැංකුවෙන් වෙන්නේ.
ඒ ඉන්න අය තාම ඒ පුටුවල සිටගෙන අනිත්‍යයට ඇඟිලි දික් කර කර මේ රටේ ආර්ථිකය නැති කරන්නේ කවුරුත් නෙමෙයි මේ මහ බැංකුව වෙන 99% වග කියන්න ඕනේ. මේක ඊටාත්ම ම්ලේච්ඡ ප්‍රහාරයක්. ඇතර මේක සුළුවෙන් තකන්න හොඳ නෑ. මහ බැංකුව හරියට සක්‍රියව ක්‍රියා කරනවා නම් මේවට මැදිහත් වෙලා සුනිල්ලට කතා කරන්න දෙයක් නැහැ. දේහ පිළිබඳ අවසන් කටයුතු කැස්පෑව පොදු සුසාන භූමියේදී අද සවස සිදු කිරීමට නියමිතයි. සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අයුතු ජනරාශිය සහ මිනීමැරීම යන චෝදනා යටතේ පුද්ගලයන් 8 දෙනෙකු එළඹෙන ජූනි 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. ඔවුන් සියලු දෙනාම ජූනි 25 වෙනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලය ව්‍යර්ථ කිරීම සඳහා ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික පොලිස් නිලධාරියෙකු පසුගියදා සිදු වූ රියානතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 22 විරිදි පොලිස් කොස්තාපල්වරයෙක්. පසුගිය 9 වනදා කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක පමණ මුදලක් පැහැරගත් අතර රෝහලේ ආරක්ෂාවට සිටි රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාත්මක වීම හේතුවෙන් එම කොල්ලේ ව්‍යර්ථ වී ගියා. අදාළ සිද්ධිය මැඩපැවැත්වීම සඳහා සම්බන්ධ වූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික පොලිස් නිලධාරියෙකු අද අලුයම 5ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රාජ්‍ය බුද්ධ්‍යංශයට අනුයුක්තව සේවය කළ අලහප්පෙරුම ආරච්චිගේ සිතුම් දුලේක යොමාල් අලහප්පෙරුම නැමැති පොළොන්නරුවේ පදිංචි 22 වර්ධි අයෙක්. පසුගිය 11 වනදා තුන්මුල්ල ප්‍රදේශයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයා ධාවනය කළ යතුරු පැදිය ඉදිරියෙන් පැමිණි ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉන් බරපතල තුවාල ලැබුව අදාළ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද මෙලෙස මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මියගේ පොලිස් කොස්තාපල්වරයාගේ මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි. රියනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ඩිෆෙන්ඩර් රථ රියදුරු බීමත්වරය ධාවනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ඔහු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. අද සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. මේ අතර ගත වූ දිනය තුළ මෙරටින් හඳුනාගෙන ඇත්තේ COVID-19 ආසාදිතයන් සිව් දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. COVID-19 ආසාදිතයන් සිව් දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත් අතර ඒ අනුව මෙරටින් හඳුනා ගැනුණු සමස්ත COVID-19 ආසාදිතින් ගණන 1884ක්. ඉන් තවත් 56 දෙනෙකු ඊයේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටත්ව යාමත් සමග සමස්ත සුවය ලැබූ ගණන 1252ක් දක්වා ඉහළ යනවා. සුවය ලැබූ සමස්ත ගණන ආසාදිතයන්ගෙන් 60.45%ක්. රෝහල්ගතව 621 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඒ සටහන් වන්නේ 32.96%ක් ලෙසයි. ඒ හඳුනා ගැනුණු COVID-19 ආසාදිතයන් සිව් දෙනා අතරින් දෙදෙනෙකු කටාරෙහි සිට මෙරට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පුද්ගලයන්. තවත් ආසාදිතයෙකු චෙන්නයිහි සිට මෙරට පැමිණ කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියෙකු වන අතර අනෙක් ආසාදිතයා මුලතිහු නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සමාජිකයෙක්. පසුගිය දින කිහිපය පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද සිට තවත් ලිහිල් කරන අතර ඒ අනුව අද සිට දිවයින සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. මෙරට සංචාරක කේන්ද්‍රස්ථාන සංචාරකයන්ගේම නොසැලකිලිමත් භාවය හේතුවෙන් විනාශයට පත්වන අයුරු අවස්ථා ගණනාවකදීම අප අනාවරණය කළා. මේ තවත් එක් සුන්දර සංචාරක ගමනාන්තයක ඛේදනීය වර්තමානයයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මනස්කාන්ත දසුන් මවන නමුණුකුල කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයේ කේන්ද්‍රස්ථානයක්. ජනප්‍රවාදයේ එන විවිධ කතාවලට අනුව මෙම කන්ද ඓතිහාසික වටිනාකමකින්ද යුක්තයි. කන්ද තරණය කරන සංචාරකයන් එහි මුදුනේ රාත්‍රී ගත කිරීමට දැඩි රුචිකත්වයක් දක්වනවා. නමුත් පරිසරය ගැන කිසිදු තැකීමක් නොකරන සංචාරකයන් නමුණුකුල කන්ද රක්ෂිතයට අද වන විට අත්කර දී ඇත්තේ මෙවන් ඉරණමක්. සංචාරකයන්ගේ වගකීම් විරහිත භාවය නිසා කඳුපන්තිය පාමුල පිහිටි මේ මලේ පුදුමලේ සහ නල්ල මලේ ගම්මානවල ජනතාවටද ගත කරන්නට සිදු ඇත්තේ කටුක ජීවිතයක්. මේ ගඟේ වතුර එනකොට බෝතල් කටු එනවා, බියර් ටින් අනාමන ඔක්කොම එනවා මේකේ. මේ වතුර අපිට වටිනා ලක්ෂ ගණක් කට්ටිය බොන වතුර. රටක සුන්දරත්වය මෙලෙස විනාශ වී යාමට ඉඩ නොදී රැකබලා ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වෙතයි ගම්වාසීන් බලාපොරොත්තු වනවා. තවත් පුවත් කිහිපයක් දැන්.
පසුගේ පොසොන් පොහෝ දිනය වෙනුවෙන් මිලාගිරියේ ශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් පොසොන් වැදිගියක් නිර්මාණය කර තිබෙනවා. COVID-19 වෛරස් ව්‍යාප්ති අවදානම හමුවේ පැන වූ සමාජ දුරස්ථකරණ සීමා හේතුවෙන් ශිෂ්‍යාවන් සිය නිවෙස්වල සිට තනිතනිව එක්වෙමින් ගැවූ වැදිගිය සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ මෙලෙස විකාශනය කිරීමට කටයුතු යොදා තිබුණා. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් එකකේ නිලධාරීන් විසින් පණිපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී කොරියාවේ සිට නීති විරෝධී වාහනය කරන ලද මත්පැන් බෝතල් 80ක් සිය භාරයට ගෙන තිබෙනවා. ගම්පොළ සහ ඒ අවට පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ශාඛා සහ ඊට අනුබද්ධිත පාරිභෝගික සේවා ආයතනවල අනුග්‍රහයෙන් මහනුවර දිස්ත්‍රික් රෝහලේ වකුගඩු රෝග ඒකකයට ආරක්ෂක ඇඳුම් කටල ප්‍රදානය කළා. COVID-19 වෛරස් අවදානම හේතුවෙන් ගෝලීය වශයෙන් මියගිය පුද්ගලයන්ට පින් පිණිස ලේ දන් දීමේ පුණ්‍ය කර්මයක් හැටන් අපි සුබසාධක සමිතිය හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී ඊයේ සංවිධානය කර තිබුණා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.